එමනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කාරුණික පින්තුනි අද අපි ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන වෙසක් මංගල්‍ය වෙනුවෙන් සිදු කරන සීල භාවනා වැඩසටහන සිදු කරන දවස. ඉතින් අද දවස පුරා සිදු කරන මේ ආගමික ආධ්‍යාත්මික කටයුතු අතරේ උදෑසන වරුවේ සිදු කරන විශේෂ වෙසක් ධර්ම දේශනාව සඳහා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය කල්තර මිත්‍ර ස්වාමීන් වහන්සේට. ඉතින් උන්වහන්සේ මම හිතන්නේ මේ වෙනකොට අපි ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරයේ දායකයන් හැම කෙනෙක්ම අඳුරන දන්න හඳුනන ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙනවා. උන්වහන්සේ අපේ විහාරස්ථානයට පතා වැඩම කළ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් සිදු කළා. අපි තාම සන්තෝෂ වෙනවා කෘතවේදී වෙනවා අපේ ස්වාමීන් වහන්සේට මේ කාරුණික ආරාධනය පිළිඅරගෙන අද අප වෙනුවෙන් මේ ධර්ම දේශනාව සිදු කිරීම පිළිබඳව. ඉතින් අද මේ විශේෂ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ලබාගෙන සිටින තුම්පල අපේ රොහාන් මහත්මයා ශිරන්ති විශේෂයෙන්ම තමන්ගේ කුසුමා විජේරත්න මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්නට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම අපේ බණ්ඩාරමණිකේ දිසානායක මෑණියන් අපේ හඳුන්වනු දක්වනවා මෑණියන් වහන්සේට අද තමන්ගේ තව ටික දිනයකින් එන ජන්මදිනය වෙනුවෙන් පුනරුවන්ගේ ආශිර්වාදයේ සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරගෙන ඉතින් සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ රංජනී සහ ප්‍රසාද් දරණියගල යුවල මේ පින්කමේ දායකත්වයේ දරමින් අද පරලෝසපත් වූ සේනානායක මෑණියන් වහන්සේට පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිස කවදත් අපේ විහාරස්ථාන මෙවැනි ආගමික ආධ්‍යාත්මික කටයුතු වලට දායකත්වයේ දරමින් කටයුතු කරන පිරිසක්. ඉතින් හැමදෙනාම අපි කවුරුත් ඉතාම සන්තෝෂයටපත් වෙනවද මේ සිදු කරන පින්කම් පිළිබඳව. එහෙමනම් මේ වෙලාවේ මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ අති ගෞරවනීය කල්තර මිත්‍ර ස්වාමීන් වහන්සේට මෙතෙන් සිට ධර්ම දේශනාව සිදු කරන හැටියට. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද සිල් සමාදානයටපත් වෙලා තියෙන නිසා විශේෂ සීලය සමාදන් කිරීමක් කෙරෙන්නේ නැහැ. නමුත් මූලික වශයෙන් අපි හැමදෙනාම බුදුන්ට නමස්කාරය කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි දෙවියන්ටත් ආරාධනා කරමු. ආරාධනාව අවසානයේදී හැමදෙනාම සාදුකාරයක් දීලා ඒක අනුමෝදන් කරගන්න ආරාධනා. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, ඔක්කොටම ඉස්සෙල්ලා ඉතාමත්ම නිහතමානී වචනෙන් ඇතැම දහස් ගාණක් දුර සිටින මිත්‍ර ස්වාමීන් වහන්සේ වගේ බොහොම පුංචි ස්වාමීන් වහන්සේ කෙනෙක්ව
කටපුරා වර්ණනා කරලා ආරාධනා කිරීම ගැන අපේ පින්වත් සංකිච්ඡ ලොකු හාමුදුරන් වහන්සේට බොහෝම කෘතගුණ වේදී වෙනවා පින් දෙනවා. එතුමානෝ ලංකාවට වැඩි වෙලාවේ ඒ උන්වහන්සේ අපත් සමගම ඒ අප වෙසෙන අය ආරණ්‍ය වාසී සිටිමින් බොහෝ අත්දැකීම් ලැබුවා. බොහොම උන්වහන්සේ ප්‍රිය කරන බව පැවසුවා ඒ හුදකලාව. ඒ වගේම ඒ ස්ථානයේ තමයි අපේ අද දායකත්වයේ දරන මේ පින්වතුන් ලෑන් ඔය මණිකේ බණ්ඩාරනායක සානායක සහායගේ දරුවන් සමග එකතු වෙලා සතර දිගින් වඩින මහා සංඝයා වෙනුවෙන් ඉතාමත්ම ලස්සන ඒ කැලේ මැද්දේ බොහොම ලස්සන කුටියක් හැදුවා. කුටි පූජාවක් කළා. ඒ කියන්නේ ආමිෂයන් අතුරෙන් ඉහළ මානිසංස තියෙන පූජාව තමයි ඔය ආවාස කුටි ආවාස පූජාව. ඒක නිතාමත්ම නමසුර නිර්ලෝභීව කරලා දැනටමත් ස්වාමීන් වහන්සේලා එහි වැඩ සිටිනවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් යනකොට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා. ඒ වගේ ඇය පින් ගලන උල්පතක් මතු කරගත්තා. ඒකට ඇත්තටම මූලිකත්වය ලබා දුන්නේ ඇයගේ ලංකාවේ සිටපු ඇයගේ දියණිය. ඇය දැන් ඇමරිකාවේ ඉන්නේ. ඇය තාමත්ම ශ්‍රද්ධාවෙන් ඒ වැඩේ කළා. පසු ඇයට තවත් පාස්කාවෙක් සම්බන්ධ වුණා කියලා මට ආරංචි. පින් දුන්නත් නැතත් ඒ අයට මහත් වූ පින් ස්කන්ධයක් හම්බෙයි. ඉතින් මේ සංකීර්ණ අපේ ලොකු හාමුදුරන් වහන්සේ අපිට දැන් ආරාධනා කරා මේ ධර්ම දේශනයක් පවත්වන්න. අපි කොහොමත් සතිපට්ඨාන ධර්ම දේශනා පවත්වනවා. දැන් 6 මාට තමයි එකක් කියවුනේ. ඒකෙන් බොහෝ ප්‍රතිලාභ ලබන බව පේනවා. මොකද අයගේ ජීවිත වෙනස් වෙනවා. ධර්ම දේශනාවක සිද්ධ වී යුතු එකම කාරණේ තමයි අසන්නාගේ චින්තනය උසස් වෙන එක. ඒ කියන්නේ වෙනස් වෙන එක. පරණ වැරදිකාර සිටිවිලි සහ ආකල්ප අයින් කරලා අලුත් හරිකාර ආකල්ප එකතු කරගන්නා කාරණේ තමයි කරන්නේ. මේ කොවිඩ් වසංගතයේ කාලේ ගෙදරටම වෙලා ගත කරන ඔබට ධර්මයේ ගෙදරටම පැමිණෙනවා. එතකොට මරණයත් ව්‍යාධියත් කියන එක මුළු ලෝකේ පුරාම අපේ අත ළඟට කට ළඟට ආවනේ. අදීට මහා ත්‍රස්ත සේනාවක් ලොව ආක්‍රමණය කළා වාගේ කිසි කෙනෙක් එළියට බහින්න බය වුණා. ඇහැට පේන සතුරෙකුත් නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ සද්ධර්මය මේ බොහොම දුර්ලභ බුදු සසුනක මෙච්චර මේ මරණය සහ ව්‍යාධිය කියන එක අතකට ළඟට ආපු වෙලාවේ අවබෝධ කරගන්න අසමත් වුණොත් ආයිත්තේ ජීවන බය, සංසාර බය, සංසාර දුක අපිට ආයි කවදාකවත් දැනෙන්නේ නැහැ මේ ව්‍යසන ඉවරෙච්ච එක. So you will be putting your foot back on the track of seeking the pleasure. And the time actually is now. Because the threat of the death and the suffering of the disease is being experienced and is being seen everywhere around the world and being heard from everywhere. Every call that is coming into your phone is all about be safe, stay home, and you know how many people died. You know our hospitals are full. Don't get sick and you won't have a place in the hospital. It doesn't matter how much money you have, but I'm sure you don't get proper medicine because the government is also in a big problem, big hurry, big trouble, because things are exceeding the capacity of handling. මේ තමයි අපි කතා කරේ. ඉතින් ඒ නිසා මේ අද ධර්ම දේශනාවේ මා බලාපොරොත්තු වෙන එකම දේ නම් එකම පිරිකර නම් මේ ධර්මයේ සුළු තැනක් හරි ඔබ අවබෝධ කරගෙන කෙලින්ම ජීවිතයට දාගන්න. හෙට උදේ ඉඳන් නැත්නම් අද රැයේ ඉඳන් මේ මොහොතේ ඉඳන් වෙනස් ආකාරයකින් ලෝකේ දිහා බලන කෙනෙක් බවට පත් වෙන්න. අද මම තෝරගත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ආචාර්යමත් ඥාන 7කින් තා විශේෂම ඥානයක් වන මහා කරුණා සමාපත්තිය ගැන දේශනා කළ දේශනාවකින්
උපුටා ගත්ත කොටසකින් තමයි අද අපේ ධර්ම දේශනය ව්‍යාප්ත වෙන්නේ. මේ පින්වතුන් දන්නවා තිසත්තා ඥානය කියන්නේ ඥාන 73ක් සම්මා සම්බුදුරේකට තියෙනවා. 73. එතකොට මේකෙන් ඥාන 7ක් සම්මා වෙන ඥාන 6ක් සම්මා සම්බුදුවරයෙකුට පමණයි තියෙන්නේ. අනිකුත් අග්‍ර ශ්‍රාවක එහෙම නැත්නම් මහා ශ්‍රාවක ඒ අයට නැති 6ක්. මම මේ බලන්නේ 6ද 7ද කියලා මම මේ පොඩ වැරදුනා කියලා. 6. එහෙමයි. මේ මහා කරුණාව කියන එක මේ බෝධිසත්ව කාලේ ඉඳන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමිතා ප්‍රකරණේ. ඒ කියන්නේ මීට සාරාංශක කල්ප ලක්ෂයකට කලින් උන්වහන්සේ නියත විවරණ ගත්ත වෙලාවේ කල්පනා කරලා බලනවා මා විසින් මේ බුද්ධ කාරක ධර්ම මොනවද කරන්න ඕනේ කියන එක. එතකොට පෙර බුදුවරුන් විසින් සමතිස් වශයෙන් පිරූ පාරමිතා 10ක මූලාරම්භය මතක් වෙනවා. දාන පාරමිතා. එතෙන් සිට ඒ දස පාරමිතා සමතිස් ආකාරයෙන් 30 ආකාරයෙන් පුරමින් අති විශාල කාලයක් වෙන සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ පුහුණු වීම කළා. මේ පුහුණු වීම අසාමාන්‍ය පුහුණු වීම සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි. සාමාන්‍ය කෙනෙක් වුණත් බුද්ධ කාරක ධර්ම පුරන්න පාරමිතාව පුරන්න පටන් ගත්තොත් එහෙම කළ යුතුය මේවා ඒ වගේම කළ හැකි මේවා. මේ 10ම ගත්තොතින් අපිට පේනවා මේ 10 යට තියෙනවා කාරණා දෙකක්. එකක් තමයි මහා මේ කරුණාව. අනිත් එක තමයි ප්‍රඥාව. එතකොට මේ පාරමිතා 10 ඊ타ත්ම අනබිභවනීය පුහුණු වීම හරහා දියුණු වෙන්නේ කාරණා දෙකක්. එකක් තමයි ප්‍රඥාව අනිත් එක කරුණාව. සම්මා සම්බුද්ධත්වයට පත් වෙද්දී පින්වතුනි මේ කරුණාව භාගතුන් වහන්සේගේ කොච්චර උසස් මට්ටමකට ආවද කිව්වොත් ඒකට කියන්නේ මහා කරුණා. අපි අර ගාථාවක තියෙන කෝටියක් අම්මලාගේ තම එකම පුතාට තියෙන කරුණා ගුණය එක පිටක් කළද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අහලකින්වත් තියන්න බෑ. සම කළ නොහැක තාත්තලා ගැන කවර කතාවද. ඊට පස්සේ අර ප්‍රඥාව ඒ කියන්නේ මොකද්ද මේ ලෝකය විනිවිද දකින යථාභූත ඥානය. මේක මේ පුහුණු වීම හරහා කොච්චර දියුණු වුණාද කියලා කිව්වොත් ගෞතම මේ මහා භද්‍ර කල්පයේ ගෞතම නම් 4 වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙද්දී බුදුරජාණන් වහන්සේට තිබුණු ප්‍රඥාවට කිව්වේ මහා ප්‍රඥාව. ප්‍රඥාව මහා ප්‍රඥාව බවට පත් වෙන්නේ සියල්ල දන්නා සබ්බඤ්ඤූත ඥානය කියන මේ ඥානය ලබා ගත්තට පස්සේ මේ ලෝකේ යම් දෙයක් තියෙද එතෙක් බුදුන් වහන්සේගේ ප්‍රඥාව පැතිරෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කෙතෙක්ද එතෙක් විතරයි මේ ලෝකේ පවතින්නේ. ඒ කියන්නේ නොදන්න දෙයක් නැහැ කියන එක. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණාව සහ මහා ප්‍රඥාව අන් අයගේ කරුණා ප්‍රඥාවට වඩා වෙනස් වෙන තව ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ කරුණාව ප්‍රඥාවන්තයි. උන්වහන්සේගේ ප්‍රඥාව කරුණාවන්තයි, කරුණාව ප්‍රඥාවන්තයි. මේක හරි අමාරු තැනක්. මේක සාමාන්‍යයෙන් අපි සුලභව දකින්නේ නැති තැන් දෙකක්. ඒ කියන්නේ දැන් අපිට කරුණාවන්ත වෙන කෙනෙකුට කෑම නැති වුණාම, බීම නැති වුණාම, නිවාස අහිමි වුණාම, ලෙඩ වුණාම, දුක් වුණාම. බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට අහු වෙන්නේ ඒ බඩගිනි නිවන කෑම ටිකක් දෙන්න නෙවෙයි. ඇඳුම් නැති කෙනෙකුට ඇඳුම් ටිකක් දෙන්න නෙවෙයි. ඒවා ඔක්කොම ලෞකික ධර්මතා.
නමුත් බුදු පියාණන් වහන්සේගේ මේ ඥාණයට අහු වෙන්නේ මේ පුද්ගලයාගේ పూర్ව සසරේ කරපු පින් පාරමිතා තියෙනවද? හේතු සම්පත් තියෙනවද? මේ ගෞතම බුද්ධ ශාසනයේ සතර අපායෙ මුදවන්න. මේ ගෞතම බුද්ධ ශාසනයේ දිව්‍ය බ්‍රහ්ම ලෝකවලට පමුණවන්න. සහ මූලික සහ වටිනාම වැදගත් වශයෙන් මේ පුද්ගලයාටව සසරින් ඈතර කරන්න යම් මාර්ගඵල අධිගමනයක්. එහෙම නැත්නම් නිවන් සාක්ෂාත් කිරීමක් කරන්න පුළුවන් සුළු හෝ හැකියාවක් තිබුණොත් බුදු පියාණන් වහන්සේගේ අනුශාසනා ප්‍රාත්‍යහාරයෙන් උපස්තම්භණය වෙලා ඒ සංසාරික පුණ්‍ය ගුණය මතුවලා ඒ පුද්ගලයා මාර්ගඵල අවබෝධයට නිවන් අවබෝධයට පත් වෙනවා. ඒක මේ මහා කරුණාව වුණේ තමන් සවැත්වර ඉන්න කට්ටිය දිහා බලපු හින්දා නෙවෙයි. දඹදිව හිටපු සත්වෝ දිහා බලපු හින්දා නෙවෙයි. මේ පෘථිවියේ යම් තැනක මනුස්ස කියන සත්වයා හිටියා නම් එතනද. ඒ විතරක් නෙවෙයි කාම සුගතියේ ඒ වගේම 16ක් වන රූප බ්‍රහ්ම ලෝකවල යම් කිසි සත්වෙක් හිටියා නම් හේතු සම්පත් සහිතව අන්නේ ඒ හැම දෙනා වෙනුවෙන්ම මේ බුදුන් වහන්සේගේ කරුණාව වේදුනා. ඊළඟට දැන් මේ කරුණාව කියලා කියන්නේ අපි දකින අපි මිනිස්සුගේ දකින කරුණාවෙන් වගේ ළඟට ඇවිල්ලා කරුණාබර වචනයක් කියලා අතින් අල්ලලා උස්සලා යම් යම් උදව් උපකාර කරලා ඒ පුද්ගලයා සූපත් කිරීමේ කාරණේ නෙවෙයි. බුදු පියාණන් වහන්සේගේ මේ කරුණාව පහළ වෙන්නේ ඥානයක් විදියටයි. බුදු පියාණන් වහන්සේගේ කාලසටහන හරිම අපූර්වයි. ඔබ දන්නවා මුළු දවසම ධර්ම දේශනා කළ වෙහෙස මහන්සි වෙලා භාගතුන් වහන්සේ 10 සිට 2 දක්වා කාලය වෙන් කරනවා දිව්‍ය බ්‍රහ්මයෝ වෙනුවෙන්. ඊට කලින් මේ දිව්‍ය බ්‍රහ්මයේ මනුෂ්‍ය ප්‍රජාවට ඉන්නේ නැති මේ පෘථිවිය හරි ගඳයි කියලා කියනවා. මිනිස් ගඳයි. එතකොට මේ මිනිස් ගඳ කියලා කියන්නේ මිනිසුන්ගේ තියෙන හැමේ ගඳ දාඩි ගඳ නෙවෙයි. මිනිසුන්ගේ තියෙන කෙලෙස් ගඳ. මේ කෙලෙස් ගඳ දිව්‍ය බ්‍රහ්මයට ඉවසන්න අමාරුයි. 10 සිට 2 දක්වා කාලේ තමයි මේ මනුෂ්‍ය ප්‍රජාවේ බහුතරයක් නින්දට යන්නේ. ඒ දැන් මේ කාලේ වගේ හිටියනම් කෙනෙක්ව නිදාගන්න 1 2 වෙනකන් එකක් තමයි ටීවී එක තියෙනවා ඉන්ටර්නෙට් තියෙනවා ඒවැ බලන්න කියන්න කරන්න කොටන්න හරි දේවල් තියෙනවා. ඒ නිසා නිදි බරවම නිදි වර්ජිතවම ගත කරන්නේ තමන්ගේ අමුදරුවන් වෙනුවෙන් නෙවෙයි, ගෙවල් අස් කරන්න නෙවෙයි, කෑමක් හොයන්න නෙවෙයි. මේ රසවත් මාධ්‍ය වෙනුවෙන් තමයි ලෝකයේ ගැන දැනගන්න තමයි ඕ අය නිදි බරන්නේ. එතකොට ඊළඟට අපිට කල්පනා වෙනවා 10 ඉඳන් 2 දක්වා මේ පැය 4 බුදු පියාණන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයින්ට මේ දේශනා කරන වෙලාවේ ජේතවනාරාමයේ දිස්සෙන්නේ ඈතට හරියට ගිනි ගන්නවා වගේ කියලා කියනවා. එක එක ආලෝක විහිදුවමින් එක එක දීප්තිමත් වර්ණ සටහන් තබමින් මුළු ප්‍රදේශයම ඒකාලෝක කරමින් දෙවියෝ පැමිණෙනවා ජේතවනාරාමේ. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නා තැනට පහළින් ආසෙම ස්ථානයක් මවාගෙන දිව්‍ය බ්‍රහ්මයෝ වැඳගෙන බණ අහනවා බුදුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ ධර්ම දේශනා එකක්වත් අහක ගියේ නැහැ. බුදුන් වහන්සේගේ අවුරුදු 45ක මේ බුද්ධ ජීවිතයේදී නහුතයක් දෙව් බඹුන් මිනිසුන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා කියලා අටුවාවේ සඳහන්. එතකොට බුදුන් වහන්සේගේ මේ කරුණාව නිසා තමයි දරුවෝ තුසිත පුරේ වැඩිදිද්දී දෙවියෝ බ්‍රහ්මයෝ ඇවිල්ලා ආරාධනා කරා අනේ නිදුකාණනි දැන් දිව්‍ය ලෝක හිස් වෙනවාය සතර අපාය පිරෙනවාය සම්බුදුරෙක් මේ ලෝකයට පහළ වෙලා කුසල කුසලයේ දේශනා කරන්න කාලයයි කියන වෙලාවේ ඒකට කන් දීලා පංච විලෝකනේ හෙවත් අවශ්‍ය කොන්දේසි පහ තියෙනවද මේ පෘථිවියේ කොහෙද තියෙන්නේ කියලා බලලා මේ ලෝකයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගන්න තීරණය කළේ සත්ත්ව ප්‍රජාව වෙනුවෙන් කරපු මහා කරුණාවෙන්. ඊට පස්සේ අවුරුදු 16 දී විවාහ වෙලා මහා රජ සම්පත් තියලා අර නැකත්කාරයෝ දෙකක් උස්සලා එක්කෝ සක්විති වෙනවාය එක්කෝ ලොවටම අධිපති වෙනවාය කියලා කියද්දී
නෑ මට ලෝකයේ අධිපතිකම් ඕනේ නෑය. මං ලෝකයටම ගුරු වෙනවාය, සම්මා සම්බුද්ධ වෙනවායි කියන කාරණයට තීරණය ගත්තේ සකල සත්වයා වෙත මහා කරුණාවෙන්. 6 අර තමන්ගේ එකම දරුවා රාහුල කුමාරයාණන් වහන්සේ ඉපදෙච්ච දවසේම තව හිටියොත් මට යන්න හම්බෙන්නේ නෑයි කියලා වාගෙට ඇරුණු දොරෙන් ඒ දරුවා වැළඳගෙන නින්දිකත් තමන්ගේ සංසාරගත ඒ ප්‍රියම්බිකාව දාලා රාජසැප දාලා අම්මා තාත්තා දාලා ඒ දා රෑ වනගත වුණේ. ඉසකෙස් කපලා රාජාභරණ ගලවලා සිවුරු ඇඳගෙන තාපස වේශයෙන් ඒ අනෝමා ගන්තීරයට සම්ප්‍රාප්ත වුණේ මහා කරුණාවෙන්. අවුරුදු 6ක් සත්‍ය සොයා සත්‍ය ගවේෂකෙක්ව සිට මේ දුක කුමක් නිසා ඇති වෙන කාරණයක් දැයි සොයමි. දුක නැසීමේ දුක කුමක්ද? දුකට ඇත්තම හේතුව කුමක්ද? මේ ලෝකේ ඇත්තම සැපය කුමක්ද? ඒ ඇත්ත සැපයට උදා කරගන්න මාර්ගය මොකක්දයි කල්පනා කරේ ඒ අවුරුදු 6දී. මේ අපේ බෝධිසත්වයන්න් වහන්සේ ඉන්දියාවේ එවකට තිබුණු සියලුම දුක් ප්‍රතිපදා අභිභවමින් දුක් විඳා. බලන්න චෙක් කළා. ඒ කාලේ තිබුණු සියලුම තාපස ප්‍රෞජ්‍යාවන් අභිභවා තාපස ප්‍රෞජ්‍යාව රැක්කා. එකල තිබුණු සියලුම වෘත සමාදාන ඒවා පුහුණු කරමින් ඒවත් අභිභවා පුහුණු කරා. නමුත් දුකට ඇතිවෙන්න තියෙන නියම හේතුව හොයාගන්න බැරි. ගුරුවරු දෙන්නෙක් ගාවට ගියා හසල පළපුරුද්දක් තියෙන. අවුරුදු 10 12 යන ඒවා මාස 6න් 7න් ඉගෙන ගත්තා. ඒත් එහි මුලක් තිබුණා, මැදක් තිබුණා, අග තිබුණේ. අන්තිමට තීරණය කරා මමම මේක හොයා ගන්නවා කියලා. ඒ බෝධි මූලයට ආවේ නිකන් තාපස වෙස්සේ නෙවෙයි දරුවෝ. තනකොළ ගොඩක් උඩ වාඩි වෙලා මේ මහා බෝධිය අසතු වෘක්ෂය යට මෙන්න මෙහෙමයි පටන් ගත්තේ. කොහොමද? මගේ ලේ වියලේවා, මගේ මස් වියලේවා, ඇටයි සම විතරක් ඉතුරු වේවා. ඒ කියන්නේ මොකද්ද? මා මිය වේවා. හැබැයි මේ දුකට හේතු ආදී වශයෙන් මේ සත්‍ය සොයාගෙන මිසක් අපි කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණේ මම මේ පළඟෙන් නැගිටින්නේ නැහැ කියලා. බෝසතුන් වහන්සේගේ අදිෂ්ඨානය ආසින්න දෙවියෝ දන්නවා, බ්‍රහ්මයෝ මේ දන්නවා, ඒ වගේම මාරයත් දන්නවා. එදා රාත්‍රියේ උදා වෙනකොට විවිධ සමාපatti වලට සමවදින් හිටපු අපේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට මේ තරම් අමාරුවෙන් පත් වුනේ සකල සත්‍යය තියෙන මහා කරුණාව. එතෙන් සිට තමන්ගේ 45 සරක බුද්ධ ජීවිතේ හැම තත්පරයක්ම හැම මොහොතක්ම ඒ බුදුරයාණෝ වැය කළේ එදා හිටිය අය ගැන විතරක් කල්පනා කළා නෙවෙයි. ඉදිරියේදී තව අවුරුදු 5000ක් මේ ලෝකයේ බිහිවන මනුස්ස දේව බ්‍රහ්ම ප්‍රජාවට මේ සද්ධර්මය ඉතුරු කරමින් ඒ අයව සසරෙන් එගොඩ කරන තියෙන මහා කරුණාව. උන්වහන්සේ චූල මණ්ඩල චාරිකා, මහා මණ්ඩල චාරිකා, මධ්‍ය මණ්ඩල චාරිකා වශයෙන් යොදුන් 300 යොදුන් 600 යොදුන් 900 භික්ෂුන් වහන්සේලා සමග ඔය දඹදිව පාගමනින් සෙරෙප්පු දාලා නෙමෙයි පින්වත්. පාගමනින් වැඩම කරමින් හමු වෙන අන්‍යාගමිකින්ට තමන් මේ සොයාගත්තා වූ ධර්මය දේශනා කළේ අතුරිත වශයෙන් චාරිකා කරමින් ධර්මයේ දේශනා කළේ සත්ත්ව ප්‍රජාවෙත් තිබුණු මහා කරුණාව. මොකද්ද මේ කරුණාව ඇති වෙන්න හේතුව? භාගතුන් වහන්සේ බලනවා මේ සත්ත්ව ප්‍රජාව දිහා මහා කරුණා සමාපatti ඥානෙන් 10 ඉඳලා 12 වෙනකන් දෙවියන් බ්‍රහ්මීට බණ කියලා ඊට පස්සේ මේ දෙකේ ඉඳලා 6 වෙනකම් පින්වතුනි 3 4 5 6 මේ පැය 4 3ට බෙදාගෙන එයින් 3න් එකක් සක්මන් කරනවා. මොකද මුළු දවසේම මේ he have been sitting cross leg all day.
ඉතින් මේවා හිරිවැටිලා ලේ සංසරණය වෙන්න සක්මන් කරනවා. ඊයරද මේ දෙකේ ඉඳලා එකමාර වෙනකම් තුනමාර වෙනකම්. ඒ වගේ. ඉතින් එහෙම සක්මන් කළා ඊට පස්සේ තුනෙන් එකක් ඒ කියන්නේ පැයකුත් මිනිත්තු 20ක් මිනිත්තු 80ක් පමණක් දකුණු වැලෙන් බුද්ධ සෙයියාවෙන් නිදා ගන්නවා සැතපෙනවා. ඒ ප්‍රමාණවත්. ඊතුරු තුනෙන් එකේදී තමයි මොකට දවාගෙන ආපහු ඵල සමාපත්තියට සමවැදිලා මේ ලෝකයේ හරහා තමන්ගේ මහා කරුණා සමාපත්තියට සමවදී. උදේ 12 කෝටි ලක්ෂ වාරයක් සමවදිනවා කියනවා. මේ කතාව ඇහුනාම සමහර අයට ටිකක් හිනාත් ඇයි කොහොමද මේ 12 කෝටි ලක්ෂ වාරයක් කියලා. පින්වතුනි ඥාන සමාපත්තියට සමවැදුනාම ඇතිවෙන සෑම චිත්ත චෛතසිකයක්ම අරමුණු වෙලා තින්නේ ඒ මහා කරුණා ඥානයටමයි. එතකොට ඔබ දන්නවා අපි මේ අසුරු සනක් ගහනකොට ලක්ෂ කෝටි ගාණක් සිත් ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඒ සෑම සිතක්ම සමාපatti සිතක්. ඒ නිසා 12 කෝටි ලක්ෂ වාරයක් කියලා කියන්නේ බොහොම සුළු වේලාවකදී ඇති වෙන එකම අරමුණේ ඇතිවෙනා වූ ලක්ෂ කෝටි ගණන් සිත් සමූහයක්. හැන්දෑවෙත් මහා කරුණා සමාපත්තියට සමාදිනවා භාගතුන් වහන්සේ. 12 කෝටි ලක්ෂ වාරයක්. ඔක්කොම 24 කෝටි ලක්ෂ වාරයක් සමවදින්නේ මොකක් බලන්නද? මේ ලෝකේ කොතැනක හෝ හේතු සම්පත්තියෙන් කොතැනක හෝ මේ පාරමිතා පූර්ණේ කරපු කොතැනක හෝ තමන්ගේ ඥානීය මෝරලා තියෙන. He is looking for someone who is ready. හැබැයි එයා ඉන්නේ ළඟද දුරද කියන එක භාගතුන් වහන්සේට ගැටලුවක් නෑ. ප්‍රිරිදියෙන් වඩිනවා වඩින්න බැරි තැනක තමන්ගේ ප්‍රභාස්වරය පතුරනවා නැත්නම් පාගමනින්ම වඩිනවා. සංඝයා සමගම වඩිනවා එකලාව වඩිනවා. මේ කවර ආකාරයකින් හෝ අදාළ පුද්ගලයාට උදව් කරනවා. සසරෙන් එකට වෙන්නේ. එතකොට මේ භාගතුන් වහන්සේ මේ කරුණා සමාපත්තියෙන් බලනකොට පේනවා අර සූත්‍රයේ තියෙන වචන වලින්ම කිව්වොත් පාලි වචනෙන් ආදිත්තෝ ලෝක සන්නිවාසෝ පස්සන්නාහං භගවන්තං බුද්ධානං සත්තේසු මහා කරුණා ඔක්කමන්තිති. මොකද්ද මේ කියන්නේ? ආදිත්තෝ ලෝක සන්නිවාසෝ. ලෝක සන්නිවාස කියලා කියන්නේ ඔබ දන්නවා තුන් ලෝකයේ ඇති කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ. සන්නිවාසෝ කියන්නේ වාසස්ථාන කීයක් තියෙනවද? භූමි 31ක් තියෙනවා. කාම දුගති 4යි. මනුස්ස ලෝකේ 5යි. කාම සුගති 6යි. 11යි. බ්‍රහ්ම ලෝක 15යි. අරූප ලෝක 4යි. එතකොට මේ භූමි 31ක ඉන්න තුන් ලෝකයක සත්‍යයන්ට ආදිත්තෝ මොකද ආදිත්තෝ කිව්වේ? ගිනි ගන්නවා. කොටින්ම කියනවා නම් මේ චක්කවාලෙන් එපිටට ගිහිල්ලා යම් කිසි 이르දි බලති යෝගාවචරේ එහෙම නැත්නම් භාගතුන් වහන්සේ බැලුවම මේ මුළු සක්වලම ගිනි ගන්නවා දරු. එකම ගිනි ගොඩක්. ඉතින් භාගතුන් වහන්සේ කියන්නේ මොකද්ද? 11 ගින්නකින් දැවෙනවා කියලා. දැන් මේ ගාථාවේ පාඩේ මොකද්ද තියෙන්නේ? ආදිත්තෝ ලෝක සන්නිවාසෝ පස්සන්නාහම් භාගවන්තම් බුද්ධාන. භාගවත් බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනවා කියන එකයි. මොකටද? සත්තේසු මහා කරුණා ඔක්කමන්ති මහා කරුණා ඥානෙටයි මේ කට්ටියව ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට මොකද්ද මේ මහා ගිනි ජාලාව දරුවෝ? මේ ගිනි ජාලාව තමයි කෙලෙස් ගිනි තුනයි. මොනවාද කෙලෙස් ගිනි තුන? ලෝභ ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. ඊට පස්සේ කාය ගිනි බලන්න කීයක් තියෙනවද කියලා ජරා ගින්න, ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න. 4. ඊට පස්සේ පේනවා මේ හිතේ ගිනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. එතකොට 11යි. එතකොට මෙන්න මේ ගිනි 11න් නිතරම දෙවෙද තුන් ලෝක සත්‍යාම භාගතුන් වහන්සේට අරමුණු.
එකම ගිනි ජාලාව. දැන් මේ ගිනි ජාලාවේ කොටස්කාරයෝ අපිනේ. ඔබට කවදාකවත් තේරුණාද මම මේ ගින්න දැවෙනවා කියලා? ඒ ගින්න දැවෙන බව තේරෙන්නේ නැත්තේ ඇයිද දන්නවද? මේ ස්කන්ධ පංචකය කොතනද පහළ වෙලා තියෙන්නේ? මේ ස්කන්ධ පංචකයට ආවේනික ලක්ෂණයක් තමයි දරුවෝ දුක කියන එක. ඔය 11 ගින්නම ස්කන්ධ පංචකයේ පහළ වෙච්ච ගමන් ඇති වෙනවා. කාටද ඇති වෙන්නේ? යම් කිසි කෙනෙක් ස්කන්ධ පංචකයට ඇලුම් කරයිද මගේ කියයිද අන්න ඒ පුද්ගලයාට ස්කන්ධ පංචකය දෙන තිලිනය තමයි මේ ගිනි 11. ආයි ගිනි ටික මතක තියාගන්න. ලෝභ ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න. මේවා ඔබ සහ අප විටින් විට පෙළෙනවා. කොයි තරම්ද ඔබ ඔබට ආදරය කරන්නේ මමයි කියලා හිතන්නේ සත්ත්ව පුද්ගල සංඥාව ඇති කරගන්නේ ඒ සංඥාවේ ඒ තීරණේ ඒ පරිකල්පනාවේ තරමටම ශක්තියටම දුක උදා වෙනවා. So the gift this 5 aggregates gives to the person who loves it is these 11 gifts of suffering. එතකොට මේක දැකලා බුදුරජාණන් වහන්සේගේ හදවතේ ඇති වෙනවා මහා කරුණාව. එතකොට අනුන්ගේ දුක දැකලා කම්පා වෙන අනුකම්පා වෙන සිතක් භාගතුන් වහන්සේට ඇති වෙනවා. මහා කරුණාව කියලා කියන්නේ සතුරා කියලා නෑ, මිතුරා කියලා නෑ. මගේ එකා කියලා නෑ, පිට එකා කියලා නෑ. ලංකාවේද, ඉන්දියාවේද, චීනේද, ඇමරිකාවේද කියලා නෑ. දුප්පත්ද පොහොසත්ද කියලා නෑ, ස්ත්‍රීද පුරුෂද කියලාත් නෑ. දෙවියෝද බ්‍රහ්මද කියලාත් නෑ. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාට ආලේ ආදරය කරන්නා වාගේ මේ බෝධිසත්ව කාලයේ ඉඳලා සකල සත්‍යය තමන්ගේ එකම පුත්‍ර සමූහයක් ලෙස පේනවා. අන්න ඒ කරුණාව තමයි අපි මේ කතා කරන්නේ. ඒතර පින්වත්නි මේ ගින්නට හේතු වශයෙන් හොයනකොට අර පේනවා මේ අය එක පැත්තකින් කරන ලද කර්මවල විපාක වලින් ගින්නෙන් දැවෙනවා. දැනුත් කර්ම කරනවා. මතු ගිනි ඇති වෙන. එතකොට පූර්ව කර්ම විපාක ගින්නෙන් දැන් දැවෙන අතර ඒ ගින්න නොතේරීමේ කරන්නේ තවත් කර්ම රැස් කරනවා මතු ගින්නස්ස තව දර හොයනවා. ඊළඟ වින්ටර් එකට දාන්න දර ටික වෙන්න දැන් අපි හදන සංස්කාර. එතකොට මේ ධර්මයේ කටපාඩම් කරන කට්ටිය මේ ධර්මයේ ගැඹුර හොයා ඕක අපිට සරලයි මේක නම් වැඩක් නෑ අපිට ඕනේ අරක කිය ගැඹුරුම බුදුහාමුදුරන්ටත් තේරෙන්නේ නැති තරම් ගැඹුරු ඒවා හොය යන කට්ටියක් ඉන්නවා. මේ අය මොකද්ද දරුවනි කරන්නේ? ඔළුව ඇවිදින පුස්තකාලයක් බවට පත් කර ගන්න. වචනේ නෑ ධර්මයේ. ක්‍රියාවේ නෑ ධර්මයේ. සිතවිල්ලකවත් නෑ ධර්මයේ. ඒ අය අර ලෝකු ඔළුවත් එක්කම මරණයටපත් වෙලා ආපහු මේ මනුෂ්‍ය ජීවිතේට එන්න වාසනාව තිබුණොත් හිස් ඔළුවක් සහිතවම උපදින. ආපහු වැලපිල්ලේ අයන්න ලියන්න වෙනවා. බෝඩියට යන්න වෙනවා. එතකොට අර ඔළුවේ එකතු කරපු කිසි දෙයක් ආපහු ලැබෙන්නේ නැහැ. So that is going to part of the parcel that is you are going to leave when you are departing. ඒ වුණාට එක දහම් පදයක් හරි අහලා අනේ දෙවියනි ඇත්ත තමයි. මේ කාරණේ මං අදීදා වෙනස් කරන්න ඕනේ. හැබැයි ඉතින් මේ වෙනස් කිරීමේ තීරණයට පුදුමාකාර වීර්යයක් ඕන කරනවා. අපි ගොඩක් අය ඇත්ත දකිනවා. දකින්නේ නැත්නේ ඔබටම දැනුවත්කම තියෙනවා. හැබැයි ඇත්ත කරන්න වීර්යනේ. ඒක කරන්න හැදුවම විවිධාකාර තමන්ම හදාගත්තු බාධක ඇති කර ගන්නවා. මහත්ය කැමති නෑ, නෝන කැමති නෑ. මම මෙහෙම කරාට දරුවෝ කැමති නෑ. මේ රටේ ඕක කරන්න බෑ. එතකොට අපේ හම්බ කරපු සල්ලි වලින් මොනව කරන්නද? මේ ආදි වශයෙන් එක එක කතන්දර කතා කරනවා. මේ ඔක්කොම අපි කතා වලට බ්‍රැකට් එකක් දාලා කිව්වොත් මොකද කියන්නේ? මායාවේ කතා. Tamanට ආවේශ වෙච්ච මායා කතා කරන ලැන්ග්වේජ් එක තමයි ඔය. ඒ නිසා තණ්හාව අඩු කරනවා වෙනුවට රාගය අඩු කරනවා වෙනුවට ලෝභය අඩු කරනවා වෙනුවට මාර මහත්යගෙන් අහලා ඒවා වැඩි කරන දේවල්ම කරනවා.
ඒ අතර තමන්ව සනස ගන්න කතා කරනවා දැන් මම මේ ඔක්කොම අතහැරලා ඉන්නේ තියෙන්නේ. තමන්ව සනස ගන්න කතා කරලා කියනවා අපි ඉතින් සරල ජීවිතයක් ගත කරන්නේ ඔයිට වඩා මොනවද කියලා. තමන්ව සනස ගන්න කියන ඇයි දෙයියනේ හාමුදුරන්ට පේන්නේ නැද්ද අපි මේ පන්සලේ කරන පින්කම්. එහෙම කියනවා. තවත් කට්ටිය තමන්ව සනස ගන්න මාර කතා කියනවා. ඒ මොන මාර කතාවද? අපි දැන් කටින 3ක් කළා. අපි දැන් භාවනා පන්තියට යනවා. අපි දැන් Zoom එකෙන් ධර්මය අහනවා. තාම මොනවද හාමුදුරු කරන්න කියන්නේ? අද හවස දේශනාවේදී මම ඉගැන්වුවේ තණ්හාව ගැන. එයිදී මං කියන්ට යෙදුන දරුවෝ අපි හැමදාමත් පුරුදුනේ අනුන්ගේ තණ්හා හොයන්න. ආර්යා මසුරා මේකා තණ්හාදිකයා මෝ යන්න එපා මිනිහනම් 7-5ක්වත් දෙන කෙනෙක් නෙවෙයි. අපි දැන් හැමදාමත් හිව්වේ අනුන්ගේ මසුරුකම්. හැබැයි මේ අය කවදාකවත් පිළිගන්නේ නැහැ තමන් මසුරා කියලා. තමන් තණ්හාදිකයා කියලා. මේ තණ්හාව තමා තුළ තියෙනවා කියලා කවදාකවත් පිළිගන්නේ නැහැ. ඉතින් මං උදාහරණයක් ඔබ කවදාකවත් හාමුදුරුවෝ ගාවට ගිහින් කියලා තියෙනවා අනේ හාමුදුරනේ මම හරි තණ්හාදිකයි. කවදාකවත් මහත්ය නැත්තම් නෝන ගාවට ගිහිල්ලා තියනවාද ඔයාට බැරිද මට පොඩ්ඩක් උදව් කරන්න මගේ මේ තණ්හාව අඩු කරන්න මොකක් හරි උදව් කරන්න. ඇයි මේ තණ්හාව කියන එක මාර පාක්ෂික ධර්මයක්. මාර්යා වැහුණු හැමදේනම මේ කාගේ කරනවා. ආහා ඔය යුනිවර්සිටි එකනේ අනිත් යුනිවර්සිටි එකට යනවා. මේ පළාත හරියන්නේ නැත්නම් වෙන පළාතකට යනවා. ඔබ හොඳට ඉගෙනගෙන ආචාර්ය මහාචාර්ය එහෙම දියුණු වෙන්න ඕන. මේ කාර් එක හරි මදි BMW එකක් ගන්න ඕන. මේ දැන් පොඩි ගේ හිටියා මද දැන්වත් යන්නකෝ අනේ ඇමරිකාවේ නේද ටිකක් ලොකු හොඳ ගෙදර යන්නකෝ ලංකාවේ කෙනෙක් ආව පෙන්නන්නවත් තියෙනවා. පොඩි පන්සලේ ඉඳලා ලොකු පන්සලට යනවා. එතකොට අපිට පේනවා නේද අපි හැමතිස්සෙම මේ තණ්හාව ප්‍රයෝජනෙට ගත්තා අපේ මේ ලෞකික ජීවිතයේ අභිවෘද්ධිය දකින්න. එතකොට මේ අභිවෘද්ධියට උදව් කළ තණ්හාව කොහොම නසන්නද? කොහොම පැත්තකට කරන්නද? මට ඉගෙන ගන්න උදව් කරේ මෙයා. මට හොඳ රස්සාවක් කරගන්න උදව් කරේ මෙයා. සමාජයේ අහවල් විදිහට කැපී පෙනෙන උදව් කළේ මෙයා. මේ රටට එන්න උදව් කළේ මෙයා. මේ රටේ දියුණු වෙන්න උදව් කළේ මෙයා. මෙච්චර උදව් කරපු මගේ මේ පුංචි ගෝලයාව තණ්හා ගෝලයාව මිත්‍යාමඳුරු කියන්නේ පැත්තකට දාන්න කියලා. මෙන්න මේ වගේ තමන් ආස්වාසන කතා තමන්ට මතක් වෙනවා. ඒ නිසා අහක් කරන්න තියෙන කෙනාව අපි ගොඩාක් රකින්න උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවක මේ බුදුන් වහන්සේ මොන තරම් අමාරුවේ වැටෙන්නේ නැද්ද අපිට මේ කාරණේ කියා දෙන්න ගිහිල්ලා. අදත් එමයයි. හැබැයි මේ ලෝකේ විවිධ බුදු සසුන්වල මේ කතාව අහලා ඒවා තමන්ගේ ජීවිතේට දාලා පුහුණු වෙලා පාරමිතා කියලා කියන්නේ ඒවා පාරමිතා කියන්නේ ඔළුවේ තියාගත්තව නෙවෙයි පින්වතුනි. තමන්ගේ ජීවිතේට දාලා පුහුණු කරපුවාට කියන නම. එතකොට ඒවා පුහුණු කරමින් ටික තුනී කරගෙන ආපු මේ ලෝභය තණ්හාව මේ ගෞතම බුද්ධ ශාසනයේ ඊතුරු ටික සම්පූර්ණයෙන්ම කපලා දාන භාගතුන් වහන්සේගේ ඒ ඊ타ත්ම බලවත් ආශ්චර්යමත් දේශනාවලට පුළුවන්කම ලැබුණා. අවබෝධ කරගත්තා. හැබැයි ඉන්පස්සේ ගෙදර ගියේ බණ අහන්න ආපු කෙනා නෙවෙයි. ගෙදර ගිය වෙන කෙනෙක්. භාගතුන් වහන්සේගේ මේ කරුණාව මූලික වශයෙන් අවිහිංසාව මත රඳා පැවතුණු දෙයක්. එතකොට ඝාතනය හෝ හිංසාව මේ ලෝකේ යම් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් නිග්‍රහ කළාද හෙලා දැක්කාද තමන්ගේ ශ්‍රාවකයන් එහි හික්මුවාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් කෙනෙක් නැහැ. ඇයි එහෙම කළේ? එහෙම කළේ පින්වතුනි අර උන්වහන්සේගේ අදිබලති මහා කරුණා සමපatti ඥාණයට දැක්කේ මේ අය මේ పూర్ව කර්ම වලින් මෙහෙම සිරුර ගිනි තියාගෙන හිත ගිනි තියාගෙන මේ කෑ ගහන්නේ ප්‍රධාන වශයෙන් ඝාතනය සහ හිංසාව නිසා කියලා. ඒ හින්දා තමයි අද අපි සරණ සීලයක් සමාදන් වෙනකොට එයි නම්බර 1ට තියෙන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ඒක විතරයි ඝාතනය අනිත් ඔක්කොම අයිති වෙන්නේ හිංසනයට. අදින්නාදාන කාමේසු මිච්ඡා මුසාවාදා සුරාමේරය පරුසා වාචා පිසුනා වාචා සම්ප්‍රප්පලාප මේ ඔක්කොම අයිති වෙන්නේ හිංසනයට.
අරකයි තියෙන්නේ ඝාතනය. මේ ඝාතනයත් හිංසාවත් නිසා ඒ කියන්නේ ලෝභයෙන් කළා වුණා, ද්වේෂයෙන් කළා වුණා, ඒ වගේම මේවා හසරක් නොදැන මෝහෙන් කළා වුණා. දැන් ওই රටේ සමහර ආහාරයට ගන්න සත්තු මරනවා. දහස් ගණන් ලක්ෂ ගණන් මරනවා. මේ ලංකාවේ මට ලැබුණු දත්තයන් අනුව දිනකට කුකුළු 3 ලක්ෂයක් මරනවා. කුකුළු. එතකොට මේ ඝාතක කර්මය කරන එක්කෙනාට මේක ව්‍යාපාරයක්. එතකොට අපි අතපය හොද ගන්නවා. ඒලා මරන්නේ අපේ වෙනුවෙන් නෙවෙයිනේ කියලා අපි එහෙමෙන් අත හොද ගන්නවා. නමුත් හිතේ තියෙනවා චිකන් තියෙන්න ඕන මාකට් එකේ කියලා. හැබැයි එතන ගන්න කෙනාටවත් කන කෙනාටවත් ඝාතක කර්මයක් වෙන්නේ නැහැ. දැන් එක කාලයක් ඔය බලන්න දැන් අපේ මන් දන්නේ ඔය කොහොමද කියලා ලංකාවේ මාළු තෝරන්න ගියාම මාළු මොකද මේ මැරුණු කෙනෙක්ද මරපු කෙනෙක්ද කියලා. මැරුණු කෙනෙක් නම් ගරමල සුදු වෙනවා. මේ මාළුකාරයා කිව්වොතින් එහෙම නෝනා මේ මැරුණු මාළු ටික මම මාළු මරන්නේ මේ මුන් මැරිලා පාවි ඉඳිටි තමයි මම මේ අරගෙන ආවේ කියලා කිව්වත් එක්කෙනෙක් ගනිද කියන්නේ. මැරුණු මාළු කවුරුත් ගන්නෙ. මරලමයි ඕන අහන්නේ මේ දැන් මරුපු මාළු. ඒ නිසා සින්දුකුත් කියාගෙන යනවා මේ දැන් අල්ලපු මාළු කියලා. එහෙමනම් දාන්න කියනවා කිලෝ එකට කිලෝ 2. ඒ තරම් ඝාතනයට ප්‍රියයි. එතකොට මේ අහිංසාව මත පදනම් වෙච්ච අදත් මේ జగත් ලෝකේ කීර්තිමත් ආගමක් බවට පත් වෙලා තියෙන බුද්ධ ආගම එහි තීම් එකටයි මිනිස්සු බොහොම ආසා කරන්නේ non violence. එතකොට පටන් ගන්න තැනට හරි ආසයි. Do not destroy life. Do not destroy properties. Do not destroy families. මේ ආදී වශයෙන් මිනිස්සුගේ ජීවිතයට ආසම කරන ටික නසන්න එපා කියලා කියනවා. එතකොට එතනින් පටන් ගත්ත මේ දහමට හැමදෙනාම කැමතියි. ආගම්වාදයක් තියෙන ඉඳලා ඉතින් හැමෝම මේ ආගමට එන්නේ සත්‍යයි කියලා තේරුණා. හොඳයි කියලා තේරුණා. So we better be us, not Buddhists. කියන මේ බුද්ධිසම් පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට පින්වතුනි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් උදා වෙලා තිනවා මේ දැන් මේ පොඩි මේකක් ආව 100 MB remaining කියලා. ඒ වුණාට මම ගන්නකොට 1.2 GB විතර තිබුණා මේ මගේ අනිත් ටැබ් එක මීට පිටිපස්සේ තියෙන්නේ. ඒක වැඩ කළේ නෑ අද මොකක් හරි හේතුවකට. පේනවද දන්නේ. ඒක ඉස්සරහට කියලා තමයි මම මේ කරන්නේ. ඒ නිසා මේ බණ අතරමඟදී නතර කරන්න උනත් ඔබ කලබල වෙන්න එපා. කියන්න අවශ්‍ය ගොඩක් ටිකක් මම මේ මොහොතේ කියලා තියෙනවා. 7 ඉඳලා 8 වෙනකන් තාම ඊට 10යි. ඒ නිසා අවසන් කරන්න බැරුණා කලබල වෙන්න එපා. ඒ අතර මම ටැබ් එකත් ඔපරේට් කරන්න බාන දැන් දෙසරයක් උත්සාහ කරා ඒක කනෙක්ට් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒකේ data තියෙනවා. එතකොට මේ මම ඔය පින්වතුන්ට කියන්න හැදුවේ මේ අහිංසාව මත පදනම් වෙච්ච බුදුන් වහන්සේ මේ ඝාතක කර්මය කියන එක බුද්ධමාකාර විදියට බියජනක දෙයක් විදියට කතා කළා. ඔබ දන්නවා කැලණි තිස්ස රජුරුවන්ගේ කතාව. කවුරුත් දන්න කතාවක්. මේ ලෝකේ ප්‍රථම ලිඛිත සුනාමිය. ඒ කාලේ තියෙන සුනාමි කිව්වේ නේ. ලිඛිත සුනාමිය තමයි මේ කැලණි තිස්ස පුරවරයට පැමිණි මහා මූද ගොඩ ගැලී. කාරණේ කවුරුත් දන්නවනේ. ඔය කැලණි තිස්ස රජතුමාට හිටියා මල්ලි කෙනෙක්. යුව රජු. ඒ කියන්නේ මේ රජා මලාවෙන් හිටපු එක්කෙනා. මේ යුව රජුයි මෙයයි පොඩි කාලේ ඉඳලම එක හාමුදුරු කෙනෙක්ගෙන් තමයි ඉගෙන ගත්තේ. තිස්ස හාමුදුරු. කැලණියේ හිටපු ඉඳ කැලණි තිස්ස කියලා කිව්වා. ඒ හාමුදුරු බොහොම සිල්වත්. හොඳට භාවනා කරන ප්‍රඥාවන්ත බුදුන් වහන්සේගේ දේශනා හොඳට පරිශීලනය කරන කෙනෙක්. ඉතින් මේ සංවර සිල්වත් හාමුදුරන්ගෙන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන එක්කෙනෙක් රජු වුණා අනිත් එක්කෙනා යුව රජු වුණා. අසලම විහාරස්ථානයක වැඩ වාසමින් හැමදාම දවල් දාණය රජ වාසලෙන් ලබා ගන්නා විදිහට ඉල්ලීමක් කළා ගුරුවරයාගෙන්. හැබැයි මේ වෙනකොට කැලණි තිස්ස මේ ස්වාමීන් වහන්සේ රහතුන් වහන්සේ කෙනෙක්. අයියා වුණත් අයියාගේ නෝනට හිතක් පහළ වුණා මල්ලිට. ලස්සන ඇති. ඒ නිසා ඒ දෙන්න අතර යම් සම්බන්ධයක් ඇති වුණා. මේක ආරංචි වෙච්ච වෙලාවෙම මල්ලි පැනගත්ත ප්‍රදේශයේ
හැබැයි ප්‍රේමේ පැනගත්තේ නෑ. ප්‍රේමේ හිම්ම තිබුණා. ඒ නිසා මේ කල්යාල් බලවල මොකද්ද කරන්න ඕනි කියලා සල්ලි දීලා මිනිහෙක් අරගෙන තට්ටේ බාලා සිවුරක් අඳලා ආන් අර හාමුදුරුවෝ ඔය දවල් දාන්නට යනකොට ඔහෙටත් තියෙන පිටිපස්සෙන් බිම් බලාගෙන යන්න. ගිහිල්ලා මම මේ දෙන ලියුම දාන්න. දැම්මම බිසව ගනි. එයාත් මොකක් හරි දැම්මොත් අරගෙන එන්න. සද්ද නැතුව හෙමින් කරන්න හොරෙන් මේක කියලා කුලී අතවැස්සෙකුට එහෙම කරලා එව්වා. අපේ රහතන් වහන්සේ කල්පනා කරා ස්වාමින් මේ අපේ රජතුමාගේ කුළුපග ස්වාමින් වහන්සේ කෙනෙක් වෙන්න. රජතුමා කල්පනා කරා මේ ස්වාමින් වහන්සේගේ කුළුපග භික්ෂුවක් වෙන්න. දෙන්නම කතා කළේ නෑ. දානි වළඳලා ආපහු එද්දි අතේ හංගගෙන හිටපු අර ලියුම් කෑල්ල බිසවට විතරක් එන බිසවයි කකුල් දෙක ගාවට වීස් කරා. රජෙක් වෙන්න ඔබ දන්නවා ලේසි නෑ. හොඳට උකුසු ඇහක් තියෙනවා. ඉතින් ඒ උකුසු ඇහැට අහුණා මේ ලියුම් කෑල්ල අරගෙන බැලින්නම් ප්‍රේම ලිපියක්. හැබැයි යටින් දාලා නෑ කවුද මේක ලියන්නේ කියලා. හැබැයි අකුරු බැලුවාම හා දෙයියනේ කාගේ අකුරුද මේ? කැලණි තිස්ස හාමුදුරුවන්ගේ අකුරු. පේනේද මේ කා කියලා ඔන් වැඩිපුර හිවි නෑ. කොහොමද එයාගේ අකුරු වගේ තේරුනේ? මේ අයියයි මල්ලි ඉගෙන ගත්තේ මේ ගුරුවරයාගෙන්නේ. සාමාන්‍යයෙන් ගුරුවරයෙකුට ගොඩාක් ඇලුම් වතුනාම එයා යන විදියට යනවා, කතා කරන විදියට කතා කරනවා, ලියන විදියට ලියනවා. අයියාගේ මල්ලිගේ අත් අකුරු අර ගුරු හාමුදුරන්ගේ අත් අකුරු වගේමයි. අන්න ඒ නිසා හිතුවා මේ අපේ ගුරුවරයාගේ අත් අකුරු කියලා. ඊට පස්සේ මොකද කරේ? නඩු ඇහුවේ නෑ. ඇයි නඩු ඇහුවේ නැත්තේ? වෙන ඕනම එකක් අහනවා මේ ගෑනු කේස් එකන්නේ. තමන්ගේ බිසවට අත තිබ්බොත් එහෙම නඩු අහන්නෙත් නැහැ. ඒ නිසා කෙලිම නියෝග කළා. රාජාංගනේ ඉස්සරහම ලොකු ලිපක් දාලා මහා සැලියක් දාලා තෙල් පුරවලා මේ හාමුදුරංග කරුණා කර එයා දන්නේ නැහැ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඕකේ ඉඳවලා අමුවෙම පණ පිටින් මරන්න කියලා. ඉතින් රහතුන් වහන්සේ කෙනෙක් මේ ස්කන්ධ පංචය ගැන සියලුම ආශාවල් අත්හැරපු කෙනෙක් නේ. මැරෙනවා ජීවත් වෙනවා ඒකේ වෙනසක් නැහැ. අවශ්‍ය කටයුතු කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා කිව්ව විදියට පදකියෝ ටික උස්සගෙන ගිහිලා කටාරමේ ඉඳුවා. පලක් බැනගෙන සමාපත්තියට සමවැදුන තෙල් ටික පිරෙද්දි බෙල්ල ගාවට තෙල් පිරුණා. බැලින්නම් මොකද්ද මේ මට මේ පිච්චිලා මැරෙන්න යන කාරණේ? මේ රහතන් වහන්සේට ඕන වුණා නම් ඵල සමාපත්තියෙන් 이르දියෙන් නැගිටලා යන්න තිබුණා. නමුත් සමන්ගේ ශාරීරිය කියලා එකක් ගැන දන්නේ නැති එවැනි දෙකට ඇලුම් නැති රහතන් වහන්සේ කෙනෙක් ඒ කර්ම විපාකෙට ඉඩ දෙනවා මිසක් වෙන මුකුත් කරන්න යන්නේ නැහැ. ඉතින් පූර්ව කර්ම ටික බලාගෙන ගියාම කරපු කර්මය අහුණා. පෙර බොහෝ කලකට බොහෝ ආත්ම ගණනකට පෙර ගොපුළු කොළුවෙක්ව ඉඳෙද්දි මෙයාගේ වැඩේ තමයි ගොනුන් 100ක් නාවලා කරලා කිරි ටික අරගෙන ඒ කිරි ටික තමන්ගේ ස්වාමියාට ලැබෙන සලස්සන එක නටෝල. එක කොටසක් විකුණනවා, එක කොටසක් මෙයාට තියා ගන්නවා, තව කොටසක් ගෙදරට නටවලා ගන්නවා. මෙහෙම කිරි තාච්චි නටව ඉන්න වෙලාවේ මුට්ටියේ මෙයාගේ නහය වහනවා මැස්සෙක්. ඒකම මෙහෙම කරලා එලවත් දැන් එක පැත්තකින් මුට්ටිය අල්ලන අනිත් පැත්තෙන් හැන්දෙන් කාල් ගන්නවනේ. මේක ගිල කණේ වැහුවා. කරත් මෙයා කරා. දැන් ඔබ දන්නවා මේ වගේ දෙකක් ඔබට වුණොත් එහෙම ඔබ මේ මැස්සට දෙන දඬුවම. නේද? අන්න එවැනි සිතක් මේ කොළුවට පහළ වෙන්න ඇති. කේන්තියෙන් ඉවා ගිය කෙනාව ඊට පස්සේ හැන්දෙන් ගැහුවා, මේ අතින් ගැහුවා, අල්ලගන්න බෑ. ආයි කටේ වැහුවා. කේන්තිය ඉවා ගියා. ඊට පස්සේ කැරකිලා ගිහිල්ලා අර කිරි සුවඳට තාමත් රත් වෙලා නැති හරියට ගැට්ටේ වැහුවා අර මස්ස. හොඳම අවස්ථාව කියලා අරයා මොකද කරේ? කිරි ටික කැරකෙව්වා, මැස්සවත් අරගෙන ආපහු සැරයක් කැස්කේඩ් වෙලා මුට්ටියටම වැටෙන. එතකොට මේ මැස්සා කිරි එකේ පැලහිලා පිච්චිලා මැරෙන හැටි සන්තෝෂයෙන් බලාගෙන හිටියා ඇද්දොඹට කියලා. අපේ මේ ලංකාවෙත් කැරපි උදෙසා අපේ ගෘහණියෝ විශේෂයෙන්ම ඊයා කීකී කෑ ගහගා ස්ප්‍රේ කිලර් එකෙන් අවශ්‍ය කරන කාරණා ටික කරලා සතුට වෙන ඌ උඩු කුරුඤ්ඤං. ඒවැ විපාක තියෙන බව දැනගන්නට ඕනේ. එතකොට අපේ ගෙදර කුරුමිනියෝ නැති ගෙදරක්, කෘමි නැති ගෙදරක් අපි විතරයි ඉන්න ඕන, සල්ලි නොදෙන එකෙක්වත් මේ ඇනෙක්ස් එකටවත් අපි ගන්නෙ නැහැ කියන මතේ ඉඳගෙන මේ ලෝකයේ මිනිස්සුන්ට විතරයි, සත්තුන්ට නෙවෙයි කියන අදහසෙන් ඉඳගෙන මැසි මදුරුවා පවා මරමින් යන ගමනක්. ඉතින් කවුද මන්දනේ ලොකු උදව්වක් මේ වෙලාවේ කරනවා. පොඩි නෝටිස් එකක් එනවා රුපියල් 299ක පැකේජ් එකක් ඇක්ටිවේට් කරා කියලා. මේකට කවුරු කළත් බෝධිසත්ත්ව ගුණාංගයක් ඇනවීමකින් තොරවම ඉල්ලීමකින් කවුද
මම හාමුදුරුවනේ. නයනා. නැම කියන්නේ නයනා. ඔබට බොහොම පින් සිද්ධ වෙනවා. මොකද මේ ධර්ම දේශනාව ඉවර කරන්නට අවස්ථාවක් ලබා දීම ගැන. බොහොම ස්තුතියි නයනා. ඒ වගේම ඔබට පින් මම නොදුන්නත් ඔබගේ මේ අනාගත සසරෙන් මිදීම වෙනුවෙන් යෙදේවා උපකාර වේවා කියලා බොහොම මේ ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එතකොට අර මැරෙන්න හිටපු කෙනෙකුට මේ වතුර ටිකක් දුන්නා වාගේ. මම මේ ඊයේ පෙරේදා මේ කතාවට මම පොඩ්ඩක් එක්කව කරන්නම්. මට මේ අපේ Zoom දේශනාවලට අපේ members-ලා ඉන්නවා 10 ගන්න. 1000 ඉක්මවලා ඉන්නවා. මේ අය හැම කෙනෙක්ම දිහා ඒ කට්ටිය කරන ගනුදෙනු වලින් මම බලනවා මේ කට්ටිය මොනතරම් කෙලස් බරයිද කියලා. හැම කෙනෙක්ම වෙන වශයෙන් මම එහෙම බලන්නේ මගේ ධර්ම දේශනා මොන ආකාරයෙන් මේ කට්ටියට හරවන්න ඕනද කියන එක බලන්න. එක්තරා මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා බොහොම උසස් නිලයක් දරන කෙනෙක්. නිතරම මට කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ කොහේ හරි යන්න තියෙනවා කියන්නේ මම ටක් ගාලා ඉනවා මේ කාර්ය කරේ. මොනවාම හරි ඕන දෙයක් තියෙනවා නම් කියන්නේ. ඉතින් මගේ අත්දැකීම් මම දන්නේ ওই කතාකාරයෝ දෙන කට්ටිය නෙවෙයි. එහෙම දුන්නත් කියලා ඉල්ල ගන්න එක මිත්‍ර ස්වාමීන් වහන්සේගේ වැඩක් නෙවෙයි. එතකොට ඔහොම ඉඳලා ඔහොම කියලා මාස 8කට පස්සේ දවසක් මම කල්පනා කරා. ඇත්තටම දවස් 4ක් විතර මේ මගේ ටෙලිෆෝන් එකේ මුදල් නැතුව හිටියා. ඉඳලා මං කල්පනා කරා මේ දැන් මේ කාර් දෙන්න, මුදල් දෙන්න, කාලය දෙන්න, මුළු ජීවිතේම දෙන්න කතා කරමු මේ මහත්තයාට ඉංග්‍රීසියෙන් දන්වන්න ඕනේ කියලා මම SMS එකක් ඇරියා මේ පින්වත් මැතිතුමා. ඒ කියන්නේ එයයි මායි මේ ගනුදෙනු කරපු SMS channel එකේ ඇරියා පින්වත් මැතිතුමා ස්වාමින් වහන්සේ කෙනෙකුට රීලෝඩ් එකක් අවශ්‍ය කර තිබේ. සුදුසුයි කියලා මගේ නම්බරෙත් දැම්මා. සද්ද නැහැ. මේ රීලෝඩ් එක කියන රුපියල් 200ක් විතර 300ක් විතර කතාවක් කියනකොට මේ අලිකොටි දෙන්නම් කියපු මේ මහත්තයා සද්ද නැහැ. ඊළඟ දවසේ කතා කරනවා කවුද මේ ස්වාමින් වහන්සේ? මම සද්ද නැහැ. ඊළඟ දවසේ SMS එකක් කියනවා දැන් මාව අඳුනගෙන අනේ මේ ගනුදෙනු කරන SMS එකේ අඳුර ගන්න ඕනේද? ආනවා මේ නම්බරේ මොන ස්වාමීන් වහන්සේගේ? ඉතින් මේ පිරිකරක් දෙන්න මේ තරම් තටමන නැත්තම් මේ හැමෝම දන්න එකක් තමයි මගේ ටෙලිෆෝන් එක හීත්‍රෝ එයාපෝට් එක වගේ. හැම මිනිත්තුවකටම කෝල් එකක් දෙකක් එනවා, මෙසේජ් එකක් දෙකක් එනවා, අනිත් පැත්තට යනවා. පැය 24ෙම බින්දුතු. නමුත් මම මුළු ලෝකේ ඉන්න හැම දෙනාටම මගේ ජීවිතේ පූජා කළා ඒක සේවය කරනවා. ධර්ම කාරණා වලට උත්තර දෙනවා, ධර්ම සාකච්ඡා කරනවා. මම දන්න හැම දෙයක්ම මම දන්න ප්‍රමාණයෙන් කියලා දෙනවා. නොදන්න දේවල් දන්න ස්වාමීන් වහන්සේලාගෙන් අහලා කරලා පසුව කියනවා. ඉතින් මේ මහත්තයාට තමන්ගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන්න තිබුණු පුංචි දේ පවා කරගන්න බැරි වුණා. ආපහු මේ මහත්තයාට කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මසුරුකම තණ්හාව ඉවවහා ගියාම අද මේ කතා කරපු කාරණේමයි තමන්ට වෙන අවනඩුව. දැන් අර ගොපුළු කොල්ලුවා අර කාරණේ කරානේ අර මැස්සව ඇතුළට දාගත්තනේ. මැස්සා පිච්චිලා මැරෙනකම් බලා හිටියානේ. දැන් මොකද්ද මේ හැල්මිතිස්ස රහතන් වහන්සේට පේනවා එතෙන් සිට උපනූපන් 499ක් ආත්ම භවවල තමන්ගේ දිවි තොර වෙලා තියෙන්නෙම පිච්චිලාමයි. මේ 500 වෙන ආත්ම භාවය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අවබෝධ කරගෙන එතකොට ඒ හරහා සකල කෙලෙස් නසපු වෙලාවෙත් මේ 500 වෙනි කර්ම විපාකය අතහැර ගියේ නැහැ. තවත් අවුරුදු 1000 ගානක අනාගත භික්ෂුන් වහන්සේලා සහ ගිහියන්ට ප්‍රාණඝාතයේදී මැස්සෙක්වත් ප්‍රාණය තොර කරන්න එපාය කියන මේ කාරණේට රහතන් වහන්සේ ඒ කතාව පූර්ණේ කරන්නට ඉඩ තියලා සමාපත්තියේදීම ධ්‍යාන සමාපත්තියට සමවැදිලා ඇස් දෙක වහගත්තා. පිච්චිලා මල නැත්තම් පිරිනිවන් පෑවා. පින්වතුනි රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කිරීම සුළුපටු නෑ. මේ මෝඩයෝ දෙන්න දන්නේ නැති වුණාට මේ
රහතන් වහන්සේ කෙනෙක් කියලා ආසේ සිටි දෙවියෝ බ්‍රහ්මයෝ හොඳටම සිතෙන් සිත බලලා දැනගත්තා සකල කෙලෙස් නැසපු උත්තමෙක්. ඒ නිසා ඔබ දන්නවා නවීන විද්‍යාවට මේවා විහිළු වුණාට ගහකට පස් විමන් 5ක් ගානේ හැම ගහකටම හැම සුදුසු ස්ථානයකටම ගස් ගල් පර්වත භූමි වන භූමි තටාක ගංගා මහා සමුද්‍රව සුළඟට රස්නේට සීතලට හිරුට සඳුතු විමන් කරගත්තා වූ මහේසාක දෙවි දේවතාවුන් ඉන්නවා. ඇයට පේන්නේ නැති කිසි දෙයක් විශ්වාස කරන්නේ නැති ඇයට පේන දේ විතරක්ම දෘෂ්ටිගත වෙන බෞද්ධ සමාජයක මේ කතෝලිකයෝ හැම නෙවෙයි හොඳේ. අන්න ඒ දෙවියෝ කෝපයටපත් වුණා. ප්‍රකෝපයටපත් වුණා. පත් වෙලා මොකද කරේ? රජා ඇතුළු මුළු රාජ්‍යයටම දෙන දඬුවමක් වශයෙන් සමුද්‍රයට අධිපති දෙවියන් හරහා මුහුද මහා කැළඹීමක් ඇති කළා. අපේ වාරෙන් කිව්වොත් සුනාමිය. මේ සුනාමිය ඇති කරලා මොකද කරේ? කැලණියේ සිට යොදුන් 12ක් ඇතුළත සියලු ගම්මාන වැසියන් විනාශ කරමින් මහා මුහුද ගොඩ ගැලුවා කියනවා. නැකත් වේනින් දන්න කාරණා අය බලලා කිව්වා ස්වාමීනි දෙවියෝ කෝප වෙලා ඔබ ඔය ඝාතනය කළා තියෙන්නේ සුළු පටු ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. අනිත් එක වරදක් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔබට බොහොම විපාක සහිතයි. රටේ වැසියෝ අහිංසක රට වැසියෝ මේ නිසා මරුමුවටපත් වෙනවා. මේකට ප්‍රතිකර්මයක් වශයෙන් තමන්ගේ ලේ ඥාතියෙක්ව නැත්නම් ඔබතුමා හරි මේ මුහුදට බිලි වෙන්න කියලා කිව්වා සාගර දෙවියාට. ඒ වෙලාවේ එතන හිටියා 8 හැවිරිදි පුංචි දුව පිය රජතුමනි. මං කැමති මුහුදට බිලි වෙන්න. එතකොට එදා ඒ පුංචි දුව මුහුදට බිලි වුණා. එතකොට මේ දුව සුළුපටු කෙනෙක් නෙවෙයි අනාගතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ පූර්ව ජාතික අම්මා මේ. ඒ නිසා මුහුදේ ගොඩ ගලමින් පරිස්සමින් ගිහිල්ලා රුහුණු ප්‍රදේශයෙන් බොහොම නිරුප්‍රදිතව ගොඩාවා කියනවා. එතකොට මේ වෙන කවුරුත් නෙවෙයි. එවකට කාවන්තිස් රජතුමා මාගම්පුරේ පාලනය කළේ. එතුමානෝ අස්වාමික ධනය උරුමකාරය. දීවරයෝ කාරණේ රපෝර්තු කරාම දුවගෙන ඇවිල්ලා බැලුනම් පුංචි කුමාරිකාවක් අහලා බැලුනම් රජදියණියක්. ඒ නිසා මාලිගයට කැඳාගෙන ගියා. නිසි වයසට ගිහිල්ලා තමයි ආවා විවාහ වුණේ. විහාර මහදේවිය තමයි ඇය. එතකොට නමුත් ඒ වෙනකොට විනාශය වුණා. ඒතර පින්වතුනි මේ කතාවේදී ඔබ බලන්න ඕන කාරණයක් තියෙනවා. මේ රහතන් වහන්සේගේ පූර්ව කර්මය මොකක්ද? මැස්සෙක් පුච්චා මැරීම. හැබැයි චින්තනය බලවත්. මැරීමේ සිත, මැරීමේ උපක්‍රමය, මැරීම මැරුණු බව දැන ගැනීම ආදී කර්ම පතයක්ම සූදානම් කරගත්තා. ගවපල්ලෙක් නොදන්න දරුවෙක්නේ පව පින ගැන. හැබැයි නොදන්නවා කියන එකට විපාකයට හේතුවක් නෙවෙයි. ඒතර පින්වතුනි මොකද උනේ? උපනූපන් ජාතිනි උනායි කිව්වේ. දැන් බලන්න මේ 500 ජාතිය වෙච්චදී 500 ජාතියේදී රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කළා. කවුද? රජතුමා. රජතුමාට මේ කාරණේට හවුල් වුණා වදකියෝ. දැන් එතකොට අර මැස්සෙක් මරලා 500 සැරයක් විපාක වින්ද මේ කැලණිතිස්ස මහරහතන් වහන්සේව ඝාතනය කරපු කට්ටියගේ අනාගතය කියන්න මට. එතකොට බලන්න මේ කර්ම විපාකයක් සහිතව කෙනෙක් මැරෙන්න තියෙනවා නම් මරන්නත් කවුරු හරි එපැයි. මේ මරන්න අහුවෙන්නේ කවුද දන්නවද? අහිංසකෙක්. කුසල කුසලයේ ගැන මෙලෝදියක් නොතේරෙන කෙනෙක්, දන්නේ නැති කෙනෙක් මේ ඝාතනයට මූලාරම්භ කර ගන්නවා, පිස්සෝලි ගන්නවා, පීය ගන්නවා, නැත්නම් වදයට අණ දෙනවා. දැන් මේ ආකාරයෙන් ගත්තම රහතන් වහන්සේ කෙනෙක් නොවුනත් 499ක් పూర్ව භවවල පිච්චිලා ඝාතනය වුණා නම් ඝාතනය කළෙත් තව කෙනෙක් නේ. එතකොට ඒ කට්ටියගේ අනාගතය මොකද්ද කියලා බලන්න. මේ අහිංසකෙන් මේ ඝාතනයට සෙට් වුණා නම් එතකොට එක්කෙනෙක්ම වෙන්න බෑනේ. කීප දෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්.
එතකොට ඔබට පේනවා ඇති මේක නිකන් polymer reaction එකක් වගේ. හරියටම COVID වගේ. Once you are infected, you become virus manufacturing factory and you can infect thousands. So similarly, when you kill, the fruits or the repercussions and the consequences will come to you definitely. And that is in the form of you get killed. So for you to get killed, you need somebody to murder you, kill you. One or many. එතකට අර කොළුවා මැස්සෙක් මරලා මෙච්චර වුණා නම් ඒ අනිත් ආත්ම භවවල මිනිස්සෙක් වුණා නම් මේ මිනිසයා මැරීමේ ඝාතන උපක්‍රමයේ කොච්චර දුරද කියනවද? එතකොට 499 times this guy had caught innocent 499 people, and they will start their polymer reaction separately. And in this final life, after he becoming an enlightened person, and he is still being get killed. By whom? By 2-3 people. And what is the fate of these people? එතකොට පින්වතුනි කුසලා කුසලයේ ගැන දැනගෙන හිටිය නම් මේ මහ රජාසා වදකියෝ කවදාකවත් මෙයව මරන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක්ගේ මැරීම අවීච අනිවාර්යෙන්ම මේ මරණයෙන් පසු නියත ගති සහිත අවීචි මහා නිරේ කල්පයක් පැසෙන කාරණයක්. එතකොට අනික් කට්ටියව සම්බන්ධ කරගන්න he won't be coming to this world and for such a long time. Antak kalpyak. He will be there in the hell, undergoing all kind of worse, horrible suffering. And this is the same for anyone who kills. Whether you kill for fun, whether you kill for fear, or whether you kill for food, because the base is low birth. And whatever your innocent requirement is not capable of, not strong enough to save you from you going into the subject of consequences. Although you kill once, consequences is yet to come in many 100,000 times for you wherever you are born. So look at the cockroach, that innocent creature in your pantry, in your kitchen. Should you feel killing them again? Just killing one cockroach, killing a bug, a fly, a mosquito can bring you these consequences. Today, do you see people, they get killed, they die half age when they are really teens? Have you heard that they have died? They go for swimming and in the car crashes. And look at the world, due to COVID, how many millions have died? Do you think it's the COVID virus that killed them? No. These are the consequences of their former karma. Plus, their former karma plus their carelessness in this life. They took it for granted. They took it for so easy. And they admire themselves, you know, we are quite strong. We have been going through such things before. This virus is not capable of ruining my life. So that kind of all Pandita talks. And they got caught. And it has been raised and elevated by their former vipaka. And now you are thinking that because you are safe, you are completely out of those things. In this never-ending sansara, do you know how many times you have killed people, killed innocent creatures? You don't know. So that can come in 3 forms. Either you did it when you were really small, either you did it in this life. So the consequences might come as Dikta Dhamma Vedaniya in the very life. If you have done this killing part in the former life, whatever you do in the former life, if the consequences are to come in the next life, that is this life,
They are called Upapajja Vedaniya. It might come to you, not yet come, but it is ready to come. And if you have done this killing somewhere in your past lives, in the never-ending samsara, it doesn't matter how many couples, how many eons, how many thousands and 100,000s of years past that you have done this small thing, the karma will never forget you. It doesn't need your location, GPS. I mean, it doesn't care whether you are here in Sri Lanka or whether you are in USA or you are in Mars or Moon, it doesn't care. Or you are hiding in a cave, under your bed, or in the sky, or somewhere in a tunnel. The karma can creep and can approach you without any hindrances. No obstacle is capable of blocking karma. So these karmas are after you. So Buddha understand this. You're already in flames. Only thing that you don't see these flames because it is spiritual. It's inside. Adityo Loka Sannivasu. You and I, we are on the same heap of flames. ඉතින් ඒ නිසා අපේ දී ඇති කාලය අවසන් වෙන නිසා තව කියන කතා ගොඩක් තිබුණා. බුදුන් වහන්සේගේ මේක මහා කරුණා සමාපත්තියට පේන 11 ගින්නකින් දැවෙන ඔබ සාප. මේකට ප්‍රධානම හේතු වෙච්ච ප්‍රාණඝාතයෙන්, අවම වශයෙන් ප්‍රාණඝාතයෙන්, ඒ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක සම්පූර්ණ වෙන්වීම වලින් 60-70ක් විතර වෙන්වීමක්. මොකද ඝාතක කර්මය කියලා කියන එක බරපතල දෙයක්. In this world, people kill others and they call them holy wars. And they say that the God is pleased when they kill the other religionists. If that person is pleased when their followers kill others, I don't think he is a God. Because God, deities have divine concepts. Anyone has divine concepts is a God. So there are no holiness in killing and hurting. So 100% misguided concepts will take them, all of them, to the hell, whether they believe it or not. So you started from your home. Whoever who had come as a creature into your room is seeking help. How many people you have helped so far in your life? So why don't you do this help to your creature? And there is, if you want to, put him out, even in the midsummer or mid-winter, just think about it. Mamat ඔය පෙර ජීවිතයක මේ වගේ කැරපියෙක් වුණා, මේ වගේ කොක්‍රොච් කෙනෙක් වුණා, and mosquito. ඔබ හිතන්නේ ඔබේ ඔය කක්කුසි වලේ ඉන්න පණුව කක්කුසියෙන් උපන්ගේ කට්ටිය කියලා. නෑ. මීට කලින් දෙවියෝ politiciansලා ඔබේම ඥාති ඔබේ අම්මා තාත්තත් වෙන්න පුළුවන් ඔය මෙතන ඉන්න පණුව. ඒ නිසා අවුදිහත් එහෙම බලන්න. ඔබගේ ජනේලේ ගාවට එන කුරුල්ලාව දැකලා විනෝද වෙන්නේ නැතුව කල්පනා කරන්න ඌ ඉන්නේ එළිය සීතලේ. එහෙම නැත්නම් ඉවස ගන්න බැරි උණුසුමක. And try some way where you can give that creature some shelter and some food. මං ඉන්න කුටියේ හැන්දෑ වෙනකොට ඌනෝ කීප දෙනෙක් එනවා. ඒ කට්ටිය එන්නේ මං අඳුරන හින්දා නෙවෙයි. මං කැම දෙන හින්දා. මම කවදාකවත් හූඩෙක් සතෙක් ඉන්න එක මට බාධාවක් සිස් මං සලකන්නේ. ඉතින් කෑම මම ඇතුලේ දාන්නේ එළියට අරන් ගිහලා දානවා ඒ කට්ටිය ඇතුලේ එළියට ගිහින් ගන්න. ඔබේ මල්පලේ කෑවා කියලා you had no right to kill a living creature. What is more important for you? What is more valuable for you? Is it that flower or a living creature? Or this may be your father and mother one day. ඒ නිසා ඔබ බෞද්ධයෙක් කියලා සෙනග ඇරි තැනකට ගිහිල්ලා කෑ ගහලා කියන්න නම් ඔබ අවම වශයෙන් 100%ක්ම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක් වටපත් වෙනවා. ඒ නිසා Great Lakes බෞද්ධ විහාරේ
අද මේ වෙසක් දින අපේ සංකිච්ඡ ලොකු හාමුදුරන් වහන්සේ මම බොහොම ප්‍රිය කරන භික්ෂුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ මානෙ කියන එක මොකක්ද කියලාවත් දන්නේ නැති කෙනෙක්. මට මතක් වෙනවා මම මේ පන්සලේ ඉන්න කාලේ මම දන්නේ මට දුන්නේ මොන කාමරේද කියලා. හැබැයි මං හිටපු කාලෙදි මම දැක්කේ මම ඉඳලා තියෙන අවසානයේදී සංකිච්ඡ හාමුදුරුවගේ කාමරේ. සංකිච්ඡ හාමුදුරුවෝ තමන්ගේ ෆ්ලැට්ස් වල ඉන්න අම්මා ඉන්න තැනට ගිහිලා බොහොම අසරණව නිදාගත්තා කියලා තමයි මම පස්සේ දන්නේ. ඊට හපන් මේ ස්ථානීය බාහිර ස්ථානාධිපති අපේ මුදිත පින්වත් හාමුදුරන් වහන්සේ මම දන්නේ නැහැ මුදිත ස්වාමීන් වහන්සේ කියලා. අර යට බිම්මහලේ අදි සීතලේ දැන තැනක කර්ටන් එකක් තියලා කර්ටන් එකට පැත්තෙන් පොඩි හරි අකුල නැඳක් දාලා ඒකේ නිදාගත්තා කියලා මම වැනි මේ පුංචි වැලි කැටයක් වාගේ එදා විතරක් හඳුනාගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ කාමරේ දෙන්න. මේ තරම් පරිත්‍යාගශීලී ස්වාමීන් වහන්සේලා සිටින සුහදශීලී ප්‍රියශීලී ස්වාමීන් වහන්සේලා සිටින මේ ස්ථානයේ මේ ධර්ම දේශනයක් කරන්නට ලැබුණු ආරාධනාව මම බොහොම ආදරණීය වශයෙන් පිළිගන්නවා. ඊට අමතරව මේ අසන ඔබත් මේ එක දහම් පදයක් හරි ජීවිතේට දාගෙන අද හවස ඉඳන් නැත්නම් හෙට උදේ ඉඳන් මම බලාපොරොත්තු වෙන්නේ and you will be a completely a different person in terms of habits. Scrap off your old wrong habits and add on all those good things that is being taught in Buddhism. ඒ නිසා අපි මේ ධම් දෙසීමෙන් රැස් කරගත්තා වූ පින් ඒ වගේම සිය ගාණක් මම හිතන්නේ අහනවා අපේ අනිකුත් සමාජිකයෝත් අද මේ ධර්ම දේශනාව මම කැමති ආසන ඔබගෙන් මගේ ඩිරෙක්ට් නම්බර් එකට කමෙන්ට්ස් දැනගන්න අද දේශනාව ගැන. It doesn't matter whether you say it's good or it's bad. I don't get confused with whatever the comments, but I'm very good at readjusting my way of presenting and the material that I use to take this sermon, and whatever I need to talk, all those will be readjusted depending on your comments. So they are golden to me. අවසානයේදී ධම්ම ඇසීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ආදීන් ලබාගත් අවපින් අපි හැමදෙනාම දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ඒ වගේම මේ අතරීක්ෂයේ ඔබ අප දන්නා හෝ නොදන්නා පින් පතාගෙන ඉන්නා වූ සියලු ඒ අසරණ සත්ත්වයන් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වූ පිනෙන් ඉන්නාත්ම භාවයක සැපවත් සූපත් වේවා. නොබෝ භවකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ කල මේ පෘථිවියේ නන් දෙසින් දස දෙසින් කොවිඩ් රෝගය ආශ්‍රිතව පීඩා විඳිනාසනී වූ හැම දෙනාමත් ඒ වගේම ප්‍රතිකාර කරන්නා වූ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයේ හැම දෙනාම ඒ වාට නිරන්තර තමගේ ජීවිතය ගැන නොතකා සහාය සපයන ඒ හමුදාව ආදී the people from forces and also the government people who have been taking 24 hours attention disregarding their family matters, forgetting them all and keeping them all aside. මේ හැම දිනකටම මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. චිර ජීවනයේ ලැබේවා. සපපින් දුන්නේ දෙවියන්ගේ සීල ආරක්ෂාව ලැබේවා. විශේෂයෙන් අද මේ දේශනාවට ආරාධනා කළ අපේ සංකීර්ණ හමුදුරන් වහන්සේ ඇතුළු සීල ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් නිදුක් සුවපත්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඥානං ආගතං පටිපාටියා සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. කාරණික පින්තුනි මම හිතන්නේ අපි බොහෝම වාසනාවන්ත වුණා අපි හැම කෙනෙක්ම අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ අද දවසට ඉතාම උචිත ආකාරයට උන්වහන්සේ කරුණාව පිළිබඳව ඒ වගේම උන්වහන්සේ ප්‍රායෝගික වටිනා ධර්මයේ පිළිබඳව අපි අවධානය යොමු වෙන ආකාරයට ඉතාම වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් සිද්ධ කරන්න දුන්නා. ඉතින් අපි උන්වහන්සේට ඉතාම කෘතවේදී වෙනවා. පින් අනුමෝදන් කරනවා. මම හිතන්නේ මේ කාල සීමාව තුළ
ඇත්තටම ලෝකෙ භික්ෂුන් වහන්සේලා මොන වගේ සේවයක්ද කරන්නේ කියන එක ගැන අපේ මිත්‍ර හාමුදුරන් වහන්සේ මම හිතන්නේ හොඳම උදාහරණයක් අපි කාටත්. ඉතින් උන්වහන්සේලා මේ වගේ කාල සීමාවක ලෝකයට කරන ආශිර්වාදය විශේෂයෙන් මේ ධර්මයේ මුල් කරගෙන කරන සේවාව මම හිතන්නේ වචන වලින් කියලා නිම කරන්න බෑ. මම හිතන්නේ උන්වහන්සේ විශාල සේවයක් කරනවා මේ අන්තර්ජාලය ඔස්සේ. අපි දන්නවා අපේ ශ්‍රාවකයෝ කල්යාණ මිතුරු මිත්‍රයන් බොහෝ පිරිසක් උන්වහන්සේ සමග කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා, සෙත් පතනවා. අපි ජීවිත පුරා සිදු කරගෙන තිබෙන සියලුම පින්කම් වල ආධ්‍යාත්මික කටයුතු වල පාරමිතාවල අනන්ත වූ ශක්තිය බලයෙන් පුනරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණින් උන්වහන්සේට දුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසේවා. තව තවත් මේ උතුම් වටිනා පින්බර පැවිදි ජීවිතය ගත කරමින් ලෝකයාට මේ ධර්මයේ සැනසෙල්ල සිසිලස බෙදා දෙන්නට වහන්සේට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව හිමි වේවා. වහන්සේට උතුම් ධර්මාවබෝධය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි විශේෂයෙන් මේ වෙලාවේ අත්දැකීම් පින් අනුමෝදන් කරනවා. මම හිතන්නේ මේක වහන්සේගේම ආශ්චර්යයක් වෙන්න ඕන. අපේ නයන නෝන මහත්මිය වහන්සේට රීලෝඩ් එකක් කිව්වේ නැත්නම් අපිට මෙච්චර වෙලා බලහන් හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ that is being so smart, I think, on the spot. I cannot imagine that happened. අපි so quickly. Yeah, I cannot imagine that. අපේ සිහි බුද්ධිය මොන විදිහට ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන්න ඕන කියන එක නේද? මම හිතන්නේ ඒක හරිම විශිෂ්ටයි. මම හිතන්නේ අපි හැම කෙනෙකුගේම ගෞරවය හිමි වෙන්න ඕන ඒ නෝන මහත්මියට. අපි ආශිර්වාද කරන සෙත් පතනවා එතුමීට මේ උතුම් ධර්මාභෝධය වේවා. අප සියලු දෙනා වෙනුවෙන් ඒ සිදු කළ උපකාරය පිළිබඳව. මම හිතන්නේ අපි ස්වාමීන් වහන්සේලාට මෙවැනි කාල සීමාවක උපකාර කරන්න ඕන ආකාරය පිළිබඳව මම හිතන්නේ ඒක හොඳ නිදසුනක් නේද අපි හඳුන්නේ. ඉතින් අපි ඒ වගේම අද පින් අනුමෝදන් කරන්න ඕන ආශිර්වාද කරන අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන රෝහන් සහ ශිරන්ති සිල්වා යුවල ඒ තමන්ගේ කුසුමා විජේරත්න මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්න වෙනවා. මේ සිදු කරගත්ත සීල පින් වල ආශිර්වාදයෙන් මේ මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මේ පින්කමේ දායකත්වයේ දරන බණ්ඩාරමෙන්ගේ දිසානායක මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසේවා. සුබ උපන්දිනයක් වේවා. ඉමේනියන් වහන්සේගේ දිවි ගමන හැම අතකින්ම වාසනාවන්ත වෙලා තව තවත් පින්දහම් සිද්ධ කරන්න කුසල් දහම් වඩන්න සියලු ආශිර්වාද සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රංජනිසා ප්‍රසාද් දරණීගල යුවල මේ පින්කමේ දායකත්වයේ දරමින් තමන්ගේ මේ පරිගිය සේනානායක දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙමාපියන්ටත් මේ පින් අත්පත් වෙලා අපි හැමදෙනා නමින්ම මේ පරිලෝකීය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාර ගමන සූපත් කරගෙන උතුම් නිවන් සුවයෙන් සැනසීම ළඟා කරගන්නවා අපි සාදු කරමු. එනම් ආම්දුනිතාම් පින් සිදු වෙනවා වහන්සේට වහන්සේගේ වටිනා කාලය අපි සියලු දෙනා වෙනුවෙන් පරිත්‍යාග කිරීම මේ වැදගත් දවසේ. ඉතින් එහෙමනම් අපි මෙතකින් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පසුව සිදු කරන බුද්ධ පූජාවට අපි සූදානම් වෙමු 11 කාලට. හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.